මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය අංජනා ලීනාරච්චි, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. පාස්කු ප්‍රහාරයට පෙර මෙරටට ගෙන්නූ කඩු ඇතුළු ආයුධ පිළිබඳ පරීක්ෂණ රාජ් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ භාරයට. අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි. මුතුරාජවැල තෙත්බිම් ආරක්ෂා කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව රජය අවධාරණය කරයි. තවත් කොරෝනා මර්ධනයෙන්වත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි දෙසතියේදී දිවයිනට. පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයදුම්පත් කැඳවයි. බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි. බ්‍රසීලයේ නව කොරෝනා ප්‍රභේදය පිළිබඳ තොරතුරු රැසක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාස්කු ප්‍රහාරයට පෙර මෙරටට ගෙන්නූ කඩු ඇතුළු ආයුධ පිළිබඳ පරීක්ෂණ රාජ් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ භාරයට පැවරූ බව පොලිසිය කියයි. නීතිපති දප්පුල දලිවේරා මහතාගෙන් පොලිස්පතිවරයාට ලැබුණු දැනුම් දීමකට අනුව පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේදී මෙසේ දිවයිනට ගෙන්නූ කඩු හා කිනිසි ඇතුළු ආයුධ සම්බන්ධයෙන් වහම පරීක්ෂණ ආරම්භ කර ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ කණ්ඩායම් දෙකක් මේ සඳහා යොදවනු ලැබ සිටී. එම සමයේදී මෙරටට ගෙන්නූ ආයුධ පිළිබඳ නිසි තක්සේරුවක් සිදු කරන බවද පොලිසිය කියයි. අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව ඔහු සිදු කළ කතාවක අන්තර්ගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම රජයට දැඩි විරෝධය පළ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිනි. මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමේ පෙනී සිටින ලෙස අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාට දැනුම් දී තිබිනි. නමුත් ඔහු එම දැනුම් දීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමේ පෙනී නොසිටි බව අප වාර්තාකරු කියයි. අසාද් සාලි මහතා ඊයේ දිනේදී සිදු කළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා වහා ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මොහමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා පවසයි. ඉස්ලාම් අන්තවාදීන්ට නීතියට අභියෝග කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවද ඔහු කියයි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ වෙන්වෙන් නීතිය ඕන වෙන්නේ මොකටද? බෙදන්න ඕනේ අයට. මේ රටේ දේශපාලන වශයෙන් අද මිනිස්සු බෙදලා අන්තිමට ආගමික වශයෙන් ගෝත්‍රික වශයෙන් මිනිස්සු දේශපාලන වශයෙන් බෙදලා තියෙනවා. කුලවලටත් මිනිස්සු බෙදලා තියෙනවා දේශපාලන. දැන් මේ මිනිස්සුන්ව මුලින්ම සිංහල මිනිහාගෙන් දෙමළ මිනිහාගෙන් මුස්ලිම් මිනිහාව ඇතුළෙන් වෙන් කරා. ඊට පස්සේ ආහාර පාන වලින් වෙන් කරා. හලාල් කියලා ගෙනල්ලා. ඊට පස්සේ අධ්‍යාපනයෙන් වෙන් කරා. උසාවියෙන් වෙන් කරා. මේ ඔක්කොගෙම වෙන් කරලා අසාත් සාලිලාට තමන්ගේ පටු දේශපාලන වුමනාවන් ඉටු කරගන්න. සහරාන්ලට තවත් මරාගෙන නරන බෝම්බකාරව වැඩිපුර නිර්මාණය කරගන්න තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ, වෙනම නීති තියාගෙන යන්න හදන්නේ. වෙනම අධ්‍යාපන මද්‍රසා, වෙනම කාති උසාවි තියාගෙන යන්න හදන්නේ. ඒ නිසා සහරාන්ලා තව පැටව ගහන්න හදන මේ ක්‍රමය වහාම නවත්තන්න ඕනේ. මුතුරාජවැල තෙත්බිම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි. එම අවස්ථාවට එක් වූ මහාචාර්ය තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන මහතුරු පැවසුවේ මුතුරාජවැල තෙත්බිම් ආරක්ෂා කර ගැනීමේ වගකීම රජයේ සතු වන බවයි. 1990 වසරේදී හෙක්ටාර 3000ක්ම වූ භූමි ප්‍රමාණයකින් සමන්විත වූ මුතුරාජවැල තෙත්බිම් කලාපයේ ආරක්ෂා කර ගැනීමේ වගකීම රජය බාර ගන්නා බව මෙහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. මෙවන විට මෙම තෙත්බිම් කලාපයට භූමි ප්‍රමාණය හෙක්ටාර 1200ක් දක්වා අවම වී ඇත. තෙත්බිම් විනාශ කිරීම පසුපස ඇති පාතාල සමාජිකින්ද සොයා මෙහුම් ක්‍රියාත්මක කර ඇතැයි ඇමතිවරයා කියයි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා විවිධ මැර ජාවාරම්කරුවන්ට යටත්ව පරිසරය විනාශ කිරීම කිසිසේත් අනුමත නොකරන බව මෙහිදී පරිසර අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
තවත් කොරෝනා මර්ධනයෙන්වත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ගෙන්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙසේ දිවයිනට ලැබෙන්නේ ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ප්‍රමාණයකි. ඊයේ දිනේදී පමණක් පුද්ගලයින් 8323 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දියා රජයේද සුවිශේෂී අවධානයක් යොමු කර ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. මෙවන විට එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 7,52,298කි. මේ අතර වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ මෙවන විට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි. එන්නත් කරණයෙන්ද රෝග පාලනයක් සිදුවන බව ජාතික ගුවන් දුර අදහස් දක්වමින් සමරවීර මහතා කියයි. මෙවන විට රට පුරා විධිමත් පරිදි එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවෙන් මෙවන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86685කි. සුවය ලබා පිටත්ව ගිය සංඛ්‍යාව 83210ක් බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරයි. මරණ 515ක් වාර්තා වේ. වෛද්‍ය අධීක්ෂණයටදී ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2964කි. මෙවන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,36,30,45කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 2,98,62,124 දෙනෙකු වාර්තා වේ. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 1,12,84,311 දෙනෙකුද, බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් 1,12,05,972 දෙනෙකුද, රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 43,51,553 දෙනෙකුද වාර්තා වේ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,34,924කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 26,31,996කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 5,42,191කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 2,70,917ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 1,92,488ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,58,213ක්ද වාර්තා වේ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,24,987කි. කොරෝනා ආසාදනයේ වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 9,42,51,086කි. ඇමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,06,40,270කි. ඉන්දියාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,09,38,146කි. බ්‍රසීලයෙන් සුවය ලැබූ 99,13,739 දෙනෙකු පිළිබඳවත්, රුසියාවෙන් සුවය ලැබූ 39,45,527 දෙනෙකු පිළිබඳවත් තොරතුරු වාර්තා වේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. මෙරටට සංචාරකයන්ගෙන් මේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි. සංචාරක ව්‍යාපාරික ජනතාවට යලි නැගී සිටීම සඳහා රජය නව යෝජනා රැසක් ක්‍රියාවට නංවා ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා බලාපොරොත්තු විදිහට අපිට වැඩසටහන කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ වෙනකොට සාමාන්‍ය ගුවන් යානාවල් වල සංචාරකයන් එමින් පවතිනවා. මේ වෙනකොට මම හිතන්නේ 7000කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ ඉලක්කය දවසකට 3000කට වගේ ප්‍රමාණයක් යා යුතුයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒම වුණොත් තමයි අපේ ඉලක්කය වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඒකට කාලයක් ගත වෙයි. අපිට ලංකාවට සංචාරකයෝ වැඩිම එන රටවල් මේ වෙනකොට වහලා තියෙනවා. විශේෂයෙන්ම ගලන්තෙන් අපි පෞද්ගලික කාලේ ගෙනාවේ නැහැ. චීනෙන් ලංකාවට යන්න දෙන්නේ නැහැ. ඉන්දියාවෙන් ලංකාවට සංචාරකයම නවත්තලා තියෙනවා. ජර්මනිය රට වහලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ප්‍රධානම රටවල් ටිකේනුත් එන එක නැවතිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා තව මාසයක් විතර යනකොට මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. පළාත් පාලන මැතිවරණය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි. පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් තිබෙන කැමැත්තක් දක්වන ජනතා නියෝජිතයින්ට මාර්තු මාස 31 වෙනිදාට පෙර ඊට අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකි. පක්ෂ මූලස්ථානින්ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර රාජාමාත්‍යවරයා පවසයි.
පසුගිය කාලයේදී ආරක්ෂක අංශ අත්අඩංගුවටගෙන නඩු පැවරු මත්කුඩු කිලෝ 2000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොළඹ මද්ද්‍රව්‍ය විනාශක අංශය, පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා රේගුව විසින් අත්අඩංගුවටගත් මත්කුඩු මෙසේ විනාශ කරේ. කිලෝවක මිල රුපියල් 8000ක්ම වූ කහකුඩුවල මිල මේ වන විට සාමාන්‍ය අගයකට පත්ව ඇතැයි අප වාර්තාකරු පවසයි. මේ වන විට වෙළඳපොලේ කහකුඩු කිලෝවක මිල රුපියල් 3000ක අගයේ පවතී. දේශීය කහවගාව ප්‍රවර්ධනය කිරීමට රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය සාර්ථකව අවසන් වෙයි. චීනයේ බීජිං නුවරදී එය ආරම්භ විය. සමාප්ති උත්සවයට චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ නායකයෝ එක් වූහ. ප්‍රමුඛතම පුවත මීළඟට. රෑදවල් වෙනසක් නැතුව පීපල්ස් බැංක් සෙල්ෆ් බැංකින් යුනිට් මගින් ගෙවීම් කර ඔබේ උකස් බඩු බේරාගන්න. පීපල්ස් බැංක් ඩිජිටල් බැංකින් සමග එක්වන්න. පීපල්ස් බැංක් ඩිජිටල් බැංකින් නියම නිදහසකට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ඊයේ රාත්‍රියේ 11:30ට පමණ කොහුවල ආසිරිමාවතේ මෝටර රථයක තිබී පුද්ගල මලසිරු රක්ෂවාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම වෑන් රථය සහ වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයා පිලිස්සී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ කළුබෝවිල භාතිය මාවතේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. කොහුවල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරයි. මේ අතර බලංගොඩ විභාග මධ්‍යස්ථානයේ ඊයේ දිනේ පැවැතු රුසියානු විභාගය සඳහා අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව සාමාන්‍ය පිළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් 9 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සුමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ඉස්කාගාරයක් පැටලීමට වේයන්ගොඩ පොලිසිය සමත් විය. මත්ද්‍රව්‍ය ලීටර් 101ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. නීති විරෝධීව කැනඩාවට සංක්‍රමණය වීමට සූදානමින් සිටි පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනිති. මුහුදු මගින් නීති විරෝධීව මෙම පිරිස කැනඩාවට යාමට සැලසුම් කර තිබිනි. කල්පිටිය කුරක්කන්හෙන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියේදී මෙම පිරිස අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ කල්පිටිය නෞක හමුදාවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රසීලයේ දෛනික කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා තිබේ. බ්‍රසීල ජනාධිපති ජාබෝ බොල්සනාලෝ කොරෝනා වර්ධනය සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති මෙන්ම ඔහුගෙන යන ක්‍රියාමාර්ග අසාර්ථක වීම මීට හේතුවයි. රටේ සෞඛ්‍යංශ බලධාරීන් සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර පවතින මතභේදද කොරෝනා ව්‍යාප්තියට හේතු වී ඇත. ජනතාවද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ. මේ අතර බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා ප්‍රභේදය පිළිබඳව රසායනාගාර පරීක්ෂණ ආරම්භ වී ඇත. P1 ලෙස හඳුන්වා දී ඇති මෙම ප්‍රභේදය ශීඝ්‍ර පැතිරීමට තුඩු දෙන කොරෝනා ප්‍රභේදයක් බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති. කොරෝනා මර්ධනය සඳහා ගෙන යන ඇමරිකානු රජයේ සහන වැඩපිළිවෙල සඳහා ජනාධිපති ජෝ බයිඩන් අවසර ඉල්ලූ ඩොලර් ට්‍රිලියන 19ක මුදලට ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමි වෙයි. ඒ අනුව එරටින් කොරෝනා මර්ධනය කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. කොරෝනා වසංගතයේ හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට මුදල් යෙදවේ. කොරෝනා මර්ධන ක්‍රමවේදය සහ පරීක්ෂණ සඳහාද මුදල් යොදවන බව ඇමරිකානු ජනාධිපතිවරයා කියයි. පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIV අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB.
ඇම්බිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට ඇත් ගොවි ගම්මාන කීපයකට ජල සැපයුම් ලබා දීමට පියවර ගනී. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ඍජු මැදිහත් වීමෙන් මෙම දුෂ්කර ගම්මානවල ජල සැපයුම් සම්පාදනය කර ඇත. පවුල් 200කට පමණ මින් සෙත සැලසේ. ඇම්බිලිපිටිය ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලය යටතේ මෙම ජල සැපයුම් ක්‍රියාත්මක කරේ. මෙම ගම්මානවලට ජලය සැපීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක් බව ජල ප්‍රවාහන මණ්ඩල ඉංජිනේරු සුජිත් කුමාර මහතා පවසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB ක්‍රීඩා පුවත් ඉන්දියාවේ රායිපූරයේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි. තරඟ 5කට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමින් තරඟ 4ක්ම ජය ගැනීමට සමත් විය. මේ අනුව ලකුණු සටහනේ ලකුණු 16ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන තිබේ. ඉන්දිය කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන අතර තරඟ 4කට සහභාගී වී ඉන් තරඟ 3ක් ඉන්දිය කණ්ඩායම ජය ලබා තිබෙන අතර ලකුණු 12ක් හිමි කරගෙන තිබේ. එංගලන්ත කණ්ඩායම තරඟ 2කට සහභාගී වී එම තරඟ 2ම ජය ගනිමින් ලකුණු 8ක් ලබා ගනිමින් ලකුණු සටහනේ 3 වන ස්ථානයේ පසුවෙයි. තරඟ 2ක් ක්‍රීඩා කර ඇති දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් තරඟයක් ජයගෙන ලකුණු 4ක් ලබාගෙන තිබේ. ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ දෙන මීළඟ තරඟය ලබන ඉරිදා රායිපූර්හිදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ලාංකික දීවරීන් දෙදෙනෙකු ඉන්දිය පොලිස් භාරයට පත්ව ඇතැයි වෙදෙස් පුවත් වාර්තා කරයි. අන්තර්ජාතික මුහුදු සීමාව ආක්‍රමණය කරමින් නීති විරෝධීව දීවර කටයුතු නොවීම නිසා මෙම දීවරයින් අත්අඩංගුවට පත්ව ඇත. බොට්ටුවකින් ඉන්දිය මුහුදු සීමාව තරණය කරමින් සිටියදී මෙම දීවරයින් අත්අඩංගුවට පත්ව තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. විවිධ නිෂ්පාදන ආනයනය සීමා කිරීම හේතුවෙන් භාණ්ඩ සැපීමේදී පැවති දුෂ්කරතා මේ වන විට අවම වී ඇතැයි ලංකා සතුස සභාපති ආනන්ද පීරිස් මහතා පවසයි. ජාතික ගුවන්විදුලියට වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා. ජනතාව ඉතින් ඉතාමත් ඒගොල්ලන් ඒක භුක්ති විඳිනවා. ඒ අපි ලැබපු පහසුකම. ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට දැන් උදාහරණයකට අපි දේශීය සහල් නේ අපි ගන්නෙ ඉම්පෝට් කරන්නේ නැහැනේ. ඒ සහල් දැන් සම්බා අසනු කපලා අපිට දෙනකන් ගන්න දෙන්න නැහැ. අපිට පොරොන්දු වෙච්ච අය. ඒ නිසා සම්බහල් වල ඌනතාවයක් තියෙනවා. ලංකාවේ සමන් අපි දුන්නා දිගටම කණ්ඩ අඩු මිලට. විදේශීය සමන් වල තැපෙම් කරුන්ගේ ප්‍රශ්නයක්. ලුණුත් එහෙම පොඩ අපිට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ පොඩි අඩුපාඩුවක් තිබුණා. මේ වැඩ පිළිවෙල මේ අමාත්‍යාංශයෙන් කරන්නේ ඒක ඉතාමත් හොඳට කියනවා. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව නැගනීර උවසා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව බස්නාහිර වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පසුරුවකින් පසු වැසි ඇතිවෙයි.
ගිගරුම් සහිත වැසි සමග තද සුළං දැතිවන බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. පාස්කු ප්‍රහාරයට පෙර මෙරටට ගෙන්නූ කඩු ඇතුළු ආයුධ පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය භාරයට. අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි. මුතුරාජවෙල තෙත් බිම් ආරක්ෂා කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව රජය අවධාරණය කරයි. තවත් කොරෝනා මර්ධනයෙන්වත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි දෙසතියේදී දිවෙනට. පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයදුම්පත් කැඳවයි. බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි. බ්‍රසීලයේ නව කොරෝනා ප්‍රභේදය පිළිබඳ තොරතුරු රැසක්. දිවා ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.